තෙරුවන් සරණයි සියලු දෙනාටම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම. මේ ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම කියන පාඩම සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒ වගේම ධර්මාචාර්ය දහම් පාසල් අවසාන ආදී බෞද්ධ සංස්කෘතියට අදාළ යම් විෂයකට විභාගයට පෙනී සිටිනවා නම් ඒ විෂයට අදාළව මෙවැනි පාඩමක් මෙම පාඩම අනිවාර්යයෙන්ම තියෙන පාඩමක්. ඉතින් මේ පාඩම පිරිවෙනෙහි ඉගෙන ගන්න පොඩි හාමුදුරන් වහන්සේලාටත් පිරිවෙන් 3 වසර පොතෙහි ත්‍රිපිටක ධර්මයේ පාඩමක් තියෙනවා ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම කියලා. අපි බලමු මේ පාඩමේ සාකච්ඡා කරනකොට ප්‍රධාන වශයෙන්ම ಭಾರತයේ මුල් කාලය පිළිබඳව අපිට සාකච්ඡා කරන්න වෙනවා. ಭಾರತය කියලා කියන්නේ වර්තමානයේ අපි කතා කරන ඉන්දියාව. එහෙමත් නැත්නම් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණු දේශය තමයි ಭಾರತ දේශය, ඉන්දියාව. ඉතින් මේ ಭಾರತය ප්‍රධාන යුග 4කට බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට පෙර ප්‍රධාන යුග 4කට බෙදලා තිබ්බා. ඒ තමයි වෛදික යුගය, බ්‍රාහ්මණ යුගය, ආරණ්‍යක යුගය, උපනිෂද් යුගය කියන මෙන්න මේ යුග 4කට ಭಾರತය මුල් කාලයේදී බෙදී තිබුණ මේ යුගයන් පහු කරගෙන තමයි පැමිණියේ. ඒ වගේම තමයි ಭಾರತයේ ආදිතම ඉතිහාසය ඉගෙන ගන්නකොට මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා දිවෙන කතාවක් තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. මොහෙන්දෝදාරෝ හරප්පා වැනි නගර ආශ්‍රිතව ඈත අතීතයේ පැවති ශිෂ්ටාචාර තිබ්බා. ඒ ශිෂ්ටාචාර විනාශ වෙමින් නැවතත් ශිෂ්ටාචාර ගොඩනැගෙමින් මේ යුගයන් පහු කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයට පැමිණියේ. අපි මේ මුල් යුග දෙක පිළිබඳව මේ පාඩමෙන් සාකච්ඡා කරනවා. වෛදික යුගයේදී සහ බ්‍රාහ්මණ යුගයේදී කොහොමද ඒ කාලයේ පැවති සමාජ වටපිටාව, මොනවද ඒ කාලේ පැවති ආගමික සිරිත් විරිත්, මොනවද ඒ කාලේ පැවති ඇදහිම්, මොනවද ඒ කාලේ මිනිස්සුන්ට කරන්න තිබුණු දේවල් පිළිබඳව තමයි මේ ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම වලින් අපිට කතා කරන්න තියෙන්නේ. ඒකෙනොත් අපිට ප්‍රධාන වශයෙන්ම මේ බ්‍රාහ්මණ යුගය තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ මේ පාඩමට අදාළව. එතකොට මේ වෛදික යුගයේදී බහුදේවවාදී යුගයක් බවට තමයි සඳහන් වෙන්නේ. බොහෝ දෙවියන් ඇසුරු කරමින් හැම කෙනාටම දෙවි දේවතාවුන් අදහන්න නිදහස තිබිච්ච යුගයක්. අපි මේ කතා කරන බ්‍රාහ්මණ යුගය වෙනකොට බ්‍රාහ්මණ සමාජ ධර්ම කිහිපයක්ම ගොඩනැගුණා. බ්‍රාහ්මණයන් මේ සමාජයේ ප්‍රබල පිරිසක් වශයෙන් නිර්මාණය වුණා. ඒ අය විසින් මෙන්න මේ සමාජ සංකල්ප නිර්මාණය කළා. මේ බ්‍රාහ්මණ යුගයේ එහෙම නැත්නම් බ්‍රාහ්මණ සමාජ ක්‍රමය සකස් කරගන්න, ඒ අයගේ පරිපාලනයට, ඒ අයගේ යටතට අරගන්න කටයුතු කරන්න බ්‍රාහ්මණයන් කටයුතු කළා. අපි බලමු මේ බ්‍රාහ්මණ සමාජ ධර්ම පිළිබඳව මේ සංකල්ප අපි එකින් එක විස්තර කරමු. මෙන්න මේ සංකල්ප කීපයක් තියෙනවා. බ්‍රාහ්මණ යුගයේ වෙනකොට නිර්මාණවාදය, වර්ණ ධර්ම, ස්වධර්ම, ආපත් ධර්ම, ආශ්‍රම ධර්ම, යාගය, උපනයනය කියන මෙන්න මේවා තමයි බ්‍රාහ්මණ සමාජ සංකල්ප. එහෙම නැත්නම් ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම විදිහට අපිට මේ 7 පිළිබඳව අපි මේ පාඩමේදී සාකච්ඡා කරනවා. අපි බලමු මොකද්ද නිර්මාණවාදය කියලා කියන්නේ. බ්‍රාහ්මණයන් විසින් ඇති කරගත්තු පළවෙනි සංකල්පය. මිනිසා හා අවට පරිසරය, ගහකොළ සතා සිව්පාවා, ඇලදොල ගංගා, මහ මුහුද, ආකාශයේ ඉරහඳ තාරකා ආදීෙහි වෙසෙන සත්වයන් ඇතුළු සමස්ත විශ්වයම කෙනෙකු මැවීමක් නිර්මාණයක් ලෙස සැලකීම නිර්මාණවාදය ලෙස සැලකෙනවා. ඒ නිර්මාණවාදය කියලා කියන්නේ මේ අපි අවට තියෙන පරිසරය, සතා සිව්පාවා, ඇලදොල ගංගා, ඉරහඳ තාරකා මේ මුළු විශ්වයම මැව්වයි කියලා කවුරු හරි පිළිගන්නවා නම් ඒකට අපි කියනවා නිර්මාණවාදය කියලා. නිර්මාණවාදී ඉගැන්වීම අනුව මේ සමස්තයේම නිර්මාපකයා මහා බ්‍රහ්මයා. අන්න මතක තියාගන්න ඕනේ. එතකොට මේ බ්‍රාහ්මණ ඉගැන්වීම වල ප්‍රධානම ඉගැන්වීම මේ මහා බ්‍රහ්ම සංකල්පය. මහා බ්‍රහ්මයා තමයි මේ සියල්ල නිර්මාණය කළේ කියන මතයේ ඉඳගෙන මේ සමාජ ක්‍රමය ගොඩනගන්නේ. මහා බ්‍රහ්මයා කීවා කියලා, මහා බ්‍රහ්මයාගේ නියමය කියලා තමයි මේ මුළු සමාජයේම බෙදීම් වලට ලක් කරන්නේ. එතකොට බ්‍රාහ්මණ සමාජයේදී මෙන්න මේ නිර්මාණවාදය කියන සංකල්පය ඊටාම ප්‍රධාන සංකල්පයක්.
ඒ සංකල්පයේ මත ඉඳලා තමයි මේ නිර්මාණවාදී සංකල්ප ගොඩනගමින් සියලු සමාජ ක්‍රම නිර්මාණය කරන්නේ මහා බ්‍රහ්මයා නිර්මාණය කරා කියන අදහසේ ඉඳගෙන. එතකොට මේ නිර්මාණවාදය පෙන්නලා දෙන්නේ නිර්මාණවාදය ගැන විස්තර කරන්නේ බ්‍රාහ්මණයෝ ඒ සමාජයේ හිටපු බ්‍රාහ්මණ කියන පිරිස. ඒක අපිට ඉස්සරහට අවබෝධ වෙනවා කවුද මේ බ්‍රාහ්මණ කියලා කියන්නේ. එතකොට මතක තියාගන්න ඕනේ පළවෙනි කාරණේ තමයි මෙන්න මේ නිර්මාණවාදය කියලා කියන්නේ මේ මුළු විශ්වයම කවුරු හරි කෙනෙක් නිර්මාණය කළා. මේක ඉබේ ඇති වෙච්ච එකක් නෙමෙයි. මේක නිර්මාණය කරපු බල සම්පන්න කෙනෙක් නිර්මාණය කරපු දෙයක්. ඒ කවුද නිර්මාණය කරේ? මහා බ්‍රහ්මයා. ඊට පස්සේ මහා බ්‍රහ්මයා හඳුන්වන ගෞරවනීය නාම මේ මහා බ්‍රහ්මයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මෙන්න මේ වගේ ගෞරව නාම මෙයාට තියෙනවා. මොකද්ද මහා බ්‍රහ්මයා? සියල්ල දන්නා බැවින් සර්වදර්ශී කියලා කියන. සෑම තැනම පැතිර ඇති බැවින් සර්ව වාපී කියලා කියන. සෑම අතින්ම යහපත් බැවින් සර්වතෝ භද්‍ර කියලා කියන. විශ්ව කර්තෘවරයා විශ්ව නිර්මාණය කරපු වෙලා විශ්වයි කර්තෘවරයා විශ්ව කර්තෘ විශ්ව අසහාය මැවුම්කාරයා බැවින් විශ්ව මාපක කියන මෙන්න මේ ගෞරව නාමයන් වලින් මහා බ්‍රහ්මයා හඳුන්වනවා. මේ නම් වලිනුත් හඳුන්වන්නේ මහා බ්‍රහ්මයා. ඒතකොට මහා බ්‍රහ්මයාගේ මේ හැකියාව තමයි මේ විස්තර කරලා තියෙන්නේ. සියල්ල දන්නවා, සෑම තැනම පැතිරලා ඉන්නවා, සෑම අතින්ම යහපත් කෙනෙක්, විශ්වයේ කර්තෘවරයා, විශ්වයේ නිර්මාපකයා මෙයා. විශ්වයේ අසහාය මැවුම්කාරයා, විශ්ව මාපක. එතකොට මෙන්න මේ තමයි මහා බ්‍රහ්මයාගේ තියෙන ගුණ. එහෙම නැත්නම් මහා බ්‍රහ්මයාගේ තියෙන දක්ෂතාවය. මේ විශ්වයේ මවපු මේ අපි මැව්වයි කියන ගහකොළ සතා සිව්පාව මැව්ව කියන මහා බ්‍රහ්මයාගේ ගුණ. එතකොට බමුණන් විසින් සිදු කරනු ලබන සියලෝම පූජාවන් හා යාගයන් අරමුණු වෙන්නේ මෙන්න මේ මැවුම්කාර දෙවියන් සමග එක්වීමට. ඒකට කියනවා බ්‍රහ්ම සහව්‍යතාව. මෙන් අපිට බමුණන් කියන මේ බමුණු තමයි මේ මතය සකස් කරන්නේ. මහා බ්‍රහ්මයා කියන සංකල්ප සකස් කරමින් ඒ අය මේ සංකල්පය නිර්මාණය කරනවා. එතකොට ඒ අනුව මේ මහා බ්‍රහ්ම සංකල්පය නිර්මාණය කළා මේ මහා බ්‍රහ්මයාගේ තියෙන ගුණ වර්ණනා කළා මේ පහදලා මේ මෞංකාර දෙවියන් වහන්සේ තමයි සියල්ල කරන්නේ. අපිට කිසිම කරන්න දෙයක් නැහැ. ඒ දෙවියන්ගේ කැමැත්තට අනුව තමයි සියල්ල වෙන්නේ කියලා ඒ අය කියනවා. ඉතින් මේ දෙවියන් කියන දේ කරොත්, දෙවියන් අනුව ජීවත් වුණොත්, දෙවියන් කියන විදිහට ජීවත් වුණොත් අන්න එයාට මෞංකාර දෙවියන් ළඟට යන්න පුළුවන්. අන්න එහෙම ගියාම එයාට කියනවා බ්‍රහ්ම සහව්‍යතාවයටපත් වෙනවා. බ්‍රහ්ම සහව්‍යතාවයටපත් වෙන්න පුළුවන්. අපි දැන් බලමු වර්ණ ධර්ම. අපි ඔය දැන් නිර්මාණවාදය ගැන සාකච්ඡා කළේ. පළවෙනි සංකල්පය නිර්මාණවාදය කියන සංකල්පය. දෙවෙනි සංකල්පය තමයි වර්ණ ධර්ම. දෙවෙනි සංකල්පය වර්ණ ධර්ම. සමාජයේද මහා බ්‍රහ්මයාගෙන්ම උපන්නේ යයි සලකන ලදී. අපි ඉහතින් කතා කළා. ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ 90 වෙනි පුරුෂ සුක්තියේ දැක්වෙන්නේ පරිදි බ්‍රාහ්මණ වර්ණ ධර්ම 4ක් තියෙනවා. මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරපු වර්ණ ධර්ම 4ක් තියෙනවා. අපි දැන් මේ කතා කරන්නේ වර්ණ ධර්ම. අන්නේ වර්ණ ධර්ම 4 තමයි මේ. බ්‍රාහ්මනෝෂ්‍ය මුඛමාසිත බාහුරාජඤ්ඤකෘත ඌර්තද්‍යශ්‍ය අද්වෛශ්‍යං පද්භ්‍යාම් ශුද්‍රෝ අජායත. මේ තමයි බ්‍රාහ්මණ වර්ණ ධර්ම. වර්ණ ධර්ම කියලා කියන්නේ සමාජයේ කොටස් 4කට බෙදීමකට ලක් කළා. වර්ග 4කට බෙදීමකට ලක් කළා. පළවෙනි වර්ගය තමයි බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර. මේ තමයි එදා භාරතයේ බ්‍රාහ්මණ සමාජය තුල හිටපු කොටස් 4. මේ කොටස් 4න් එක කොටසකට ඒ සමාජයේ හිටපු මිනිසුන් අනිවාර්යයෙන්ම අයිති වෙනවා. එක්ක බ්‍රාහ්මණ, එක්ක ශාස්ත්‍රීය, එක්ක වෛශ්‍ය, එක්ක ශූද්‍ර. බ්‍රාහ්මණය කොහෙන්ද ඉපදුනේ? බ්‍රාහ්මණය ඉපදිලා තියෙන්නේ මහා බ්‍රහ්මයාගේ මුවෙන්. මහා බ්‍රහ්මයාගේ මුවෙන් තමයි බ්‍රාහ්මණය ඉපදුනේ. ශාස්ත්‍රීය ඉපදුනේ මහා බ්‍රහ්මයාගේ බාහුව වලින්. ඒ කියන්නේ මේ බෙල්ලට යටින් තියෙන අත් දෙකේ බාහුව වලින් තමයි ශාස්ත්‍රීයන් ඉපදුනේ. වෛශ්‍යෝ ඉපදුනේ මහා බ්‍රහ්මයාගේ කලවා වලින්. මේ කකුලේ තියෙන කලවා වලින් තමයි වෛශ්‍යයන් ඉපදුනේ. ශුද්‍රයන් ඉපදුනේ මහා බ්‍රහ්මයාගේ යටිපතුල් වලින්. අන්නේ නිසාම මෙන්න මේ කුල 4ට
තියෙන වරප්‍රසාද වෙනස් වෙනවා. මේ සමාජයේ හිටපු ඉහළම වරප්‍රසාද දරන අය තමයි බ්‍රාහ්මණයෝ. ඒ අය මහා බ්‍රහ්මයාගේ මුවින් ඉපදිච්ච නිසා. දෙවෙනි අය ශාස්ත්‍රීයෝ මහා බ්‍රහ්මයාගේ බාහුව වලින් ඉපදිච්ච නිසා. තුන්වෙනි වරප්‍රසාද තියෙන අය මහා බ්‍රහ්මයාගේ කලව වලින් ඉපදිච්ච නිසා. ශුද්‍රයන්ට කිසිම වරප්‍රසාදයක් නැහැ. අපි ඒක ඉස්සරහට සාකච්ඡා කරනවා. යටිපතුලෙන් ඉපදිච්ච නිසා. එතකොට මේ සමාජයේ මිනිස්සු ඉපදුනේ අපි ඉපදලා තියෙන්නේ මෙන්න මේ මහා බ්‍රහ්මයාගේ මුවෙන් බාහුව වලින් කලවා වලින් යටිපතුලෙන් කියන මේ ශරීරාංග වලින්. එතකොට අන්නේ විදියට සමාජ ක්‍රමේ සමාජයේ වෙනසක් සිද්ධ කළා. සෑම කණ්ඩායමක් හැම මිනිස්සෙක්ම හැම කෙනෙක්ම මේ කණ්ඩායමෙන් එහෙකට තමයි අයිති වෙන්නේ. ඒ තමයි වර්ණ ධර්ම. මෙන්න මේ වර්ණ ධර්ම අපි දැන් මේ කතා කරපු වර්ණ ධර්ම අනුව ඊට පස්සේ මේ වර්ණ ධර්ම වලට අයිති දේවල් කරන්න පුළුවන් දේවල් අපි ඊට පස්සේ ඉගෙන ගමු. ඒවට අපි කියනවා ස්වධර්ම. ස්වධර්ම කියලා කියන්නේ ඉහතින් සඳහන් කළ වර්ණ ධර්ම හතරට. බ්‍රාහ්මණයන්ට මොනවද කරන්න තියෙන්නේ? ශාස්ත්‍රීයන්ට මොනවද කරන්න තියෙන්නේ කාරණාව. තමා ආධිපත්‍ය සමාජයේ තවදුරටත් තහවුරු කරගන්නවා සමාජයේ වශයෙන් ආර්ථිකමය වශයෙන් බලපාන සෑම සමාජ කාර්යයක්ම තම වසඟේ පවත්වා ගැනීම උදෙසා ඒ වර්ණ විසින් කළ යුතු නිර්දිෂ්ට කාර්ය ප්‍රතිපාටියක් දක්වන ලද අතර එය ස්වධර්ම ලෙස හැඳින්වේ. හැම මිනිස්සෙකුටම කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. එයා ඒ දේ හැරෙන්න වෙන දේවල් කරාට වැඩක් නැහැ. එයා කරන්න ඕනේ යාට අයිති දේ. මහා බ්‍රහ්මයා විසින් එයාට නියම කරපු දේ තමයි එදා සමාජයේ කරන්න ඕනේ. මනුස්මෘතියේ ඒ ස්වධර්ම පහත පරිදි වෙනවා. බ්‍රාහ්මණ ස්වධර්ම, ශාස්ත්‍රීය ස්වධර්ම, වෛශ්‍ය ස්වධර්ම, ශුද්‍ර ස්වධර්ම. ඒ කියන්නේ බ්‍රාහ්මණයන්ට සමාජයේ කරන්න තියෙන දේවල්, ශාස්ත්‍රීයයන්ට කරන්න තියෙන දේවල්, වෛශ්‍යයන්ට කරන්න තියෙන දේවල්, ශුද්‍රයන්ට කරන්න තියෙන දේවල්. මොනවද ඒ අයට තියෙන රාජකාරී? මොනවද ඒ අයට තියෙන දිනදා වැඩ කියන කාරණාව තමයි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ. මේ තියෙන්නේ බ්‍රාහ්මණ ස්වධර්ම. බ්‍රාහ්මණයන්ට අයිති දේවල් ටික. අධ්‍යාපන මධ්‍යානම් යජනං යාජනං තථා දානම් ප්‍රතිග්‍රහං චෛව බ්‍රාහ්මනානම් කල්පයත්. අන්න බ්‍රාහ්මණයන්ට අයිති දේවල් ටික තමයි ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දානය, දන් පිළිගැනීම. මෙන්න මේ කරුණු හය තමයි බ්‍රාහ්මණයන්ට කරන්න තියෙන්නේ මේ සමාජයේ තුල ජීවත් වෙනකොට. එකක් තමයි ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඉගෙනගෙන ඉගැන්වීම් කටයුතු කරන්න ඕනේ. යාග රාජකාරියක් යාග කරන්න තියෙන්නේ යාට. යාග කරවීමක් අන් අයට යාග කරලා දෙන්න පුළුවන් වෙන්නේ එයාට. දානය යාට ඕනනම් දෙන්න පුළුවන්. ඒ වගේම දාන පිළිගන්නන්නත් ඕනේ. වෙන කෙනෙක්ගේ දානය පිළිගන්නත් එයා සුදුසුයි. එතකොට මෙන්න මේ බ්‍රාහ්මණයන්ට තියෙන්නේ මෙන්න මේ කාරණාව. එතකොට ඉගැන්වීම කියනකොට එයා ඉගෙන ගන්නවා ඉගැන්වීම. රජවරුන්ට, සිටුවරුන්ට මේ හැම දිනාටම උගන්වන්නේ බ්‍රාහ්මණයන්. යාග කරන්නේ කට්ටිය අනිත් අයගේ යාග රජවරුන්ට, සිටුවරුන්ට ආදී අයට යාග කරගන්න ඕන නම් යන්න ඕනේ මේ අයගේ ළඟට. දන් දෙන්නත් පුළුවන්. සදවරුන්ට, සිටුවරුන්ට දානය කාට හරි දෙන්න ඕන නම් ඒ දෙන්නත් ඕනේ මෙන්න මේ බ්‍රාහ්මණයන්ට. එතකොට මේ සමාජයේ තියෙන ප්‍රධාන වරප්‍රසාද සියල්ල ඉහළම කුලයේ වෙච්ච බ්‍රාහ්මණ කුලයේ ඇත්තෝ ලබාගෙන තියෙනවා. අපි බලමු ඊළඟ කුලය. ශාස්ත්‍රීය කුලය. ශාස්ත්‍රීයයන්ට තියෙන ස්වධර්ම, ශාස්ත්‍රීයයන්ට දිනදා කරන්න තියෙන එයාගේ ජීවිතේ මරණකම් කරන්න තියෙන දේවල් ටික මේවා. ප්‍රජානං රක්ෂණං දානං මිත්‍යාඥානං මේවච විශේෂ්ච ප්‍රශක්තිශ්ච ශාස්ත්‍රීයස්ස සමායතා. ප්‍රජානං රක්ෂණය. ප්‍රජාව ආරක්ෂා කිරීම. ඒ කියන්නේ රජ තනතුරු, සේනා තනතුරු ආදී මේ අයට තමයි අයිති වෙන්නේ. ප්‍රජාව ආරක්ෂා කිරීම. රාජ්‍ය අයිති වෙන්නේ මේ අයට, ශාස්ත්‍රීය වංශිකයන්ට, ශාස්ත්‍රීයයන්ට. අනිත් එක තමයි දන් දීම. එයාට දන් දෙන්න පුළුවන්. හැබැයි දන් පිළිගන්න බෑ. දන් දෙන්න පුළුවන්. යාග කරවීම. එයාට යාග කරන්න පුළුවන්. වේද අධ්‍යාපනය ලබන්නත් පුළුවන්. කාමේ නොයලී වාසය කිරීම. කම්සප වැඩි ඇසුරු කරන්නේ නැතුව වාසය කරන එක තමයි මෙන්න මේ පහ තමයි ශාස්ත්‍රීය ස්වධර්ම. ශාස්ත්‍රීය වංශයක කවුරු හරි ඉපදුනා නම්, ශාස්ත්‍රීය කෙනෙක් වෙලා ඉපදුනා නම් එයා කරන්න ඕනේ මේවා. ප්‍රජා රක්ෂණය කරන්න ඕනේ.
රාජ්‍ය පාලනය ආදී දුනු ශිල්ප කඩු ශිල්පයේ දේවල් ඉගෙනගෙන ඒ රාජ්‍ය පාලන කටයුතු සිද්ධ කරන්න පුළුවන්. එයාට දන් දෙන්න පුළුවන් කාට හරි යාග කරන්න පුළුවන්. අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒ වගේම කාමයේ නොඇලී කම්සප වලට වැඩි ඇලීමක් නැතුව වාසය කරන්න ඕනේ. මෙන්න මේවා ශාස්ත්‍රීය කුලයේ ඉපදිච්ච අය කරන්න ඕනේ. ඒක තමයි ශාස්ත්‍රීය ස්වධර්ම කියලා කියන්නේ. ඊට පස්සේ වෛශ්‍ය ස්වධර්ම වෛශ්‍ය කුලයේ ඉපදිච්ච අයට කුල විදිහට සමාජයේ බෙදුවා. ඒ බෙදපු සමාජයේ මේ වෛශ්‍ය කුලයේ ඉපදිච්ච අය කරන්න ඕන දේවල් පශූනං රක්ෂණං දානං මිත්‍යා දානං මේවච වනික්පතං කුසීදංච වෛශ්‍යස්ස කෘසිමේවච. ඒ අය මෙන්න මේ කාරණා 7 සිද්ධ කරන්න ඕනේ. ඒ අයගේ ජීවිතේ ඉපදුන දා ඉඳන් මැරෙනකම්ම මේ විතරයි ඒ අයට කරන්න පුළුවන්. පශු රක්ෂණය ගව මහේෂ ආදීන් ගවයන් ආදී සතුන්ගෙන් කරන ඒ ව්‍යාපාර ආදී කටයුතු කිරි ගැනීම ආදී පශු රක්ෂණය. දානය දෙන්න පුළුවන්. යාග එයටත් යාග කරව ගන්න පුළුවන්. ආශිර්වාද ලබා ගන්න. වේද අධ්‍යයනය එයටත් අධ්‍යාපනය තියෙනවා. ඒ වගේම තමයි වනික්පතං වෙළඳාම. මේ වෙළඳාම් කරන කට්ටිය ප්‍රධාන වශයෙන්ම මුදල් පොලියට දීම කරන්න තියෙන්නේ වෛශ්‍යයන්ට. කෘෂි කර්මාන්තය කරන්නත් පුළුවන්. සත්වයන් පාලනය කරන්න පුළුවන්. වෙළඳාම කරන්න පුළුවන්. කෘෂි කර්මාන්තය කරන්න පුළුවන්. මුදල් පොලියට දීම කරන්න පුළුවන්. මේවා තමයි කරන්න තියෙන්නේ. එතකොට මේ දානයයි යාගයයි කරන්න පුළුවන්. හැබැයි මේක මේ අයට කරන්න පුළුවන් සල්ලි වියදම් කළා කා වෙනුවෙන්ද බ්‍රාහ්මණයන්ට තමයි දන් දෙන්න ඕනේ. යාග කරන්නත් ඕනේ බ්‍රාහ්මණයන් එකතු කරගෙන. එතකොට මෙතනත් වේද අධ්‍යයනය මේ අධ්‍යාපන දේවල් කරන්නේ බ්‍රාහ්මණයෝ තමයි මේ අයට උගන්වන්නේ. මේ තමයි වෛශ්‍ය ස්වධර්ම වෛශ්‍යයන් විසින් ජීවිත කාලය තුල කරන්න ඕනේ දේවල් මේන් එකක් කරන්න පුළුවන් ජීවිත වෘත්තිය වෙනුවෙන්. අවසානම ස්වධර්මය තමයි අවසාන සමාජ කොට්ටාසය තමයි ශුද්‍රයට තියෙන ස්වධර්ම. ඒකමේවතු ශුද්‍රස්ස ප්‍රභු කර්මං සමාදිශන් ඒතේෂාමේව වර්ණානාං සුසුසාදූන සූයසා. මේ ඇයට මොනවද තියෙන්නේ? බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ඉහත සඳහන් කළ කුල තුනටම බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය යන ප්‍රභු කුල තුනටම කීකරුව දාසකම් කිරීම තමයි ශුද්‍ර වර්ණයට තියෙන්නේ. එතකොට ඉහත සඳහන් බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කියන කුල තුනටම 16 වගේ වැඩ කරන්න විතරයි මුදල් හදලා නගන දෙන කෑමක් කමින් ඉඳුල් ආහාරයට ගනිමින් වැඩ කිරීම තමයි මෙන්න මේ ශුද්‍රයන්ට නියම වෙච්ච ධර්මය. එයාට ඉගෙන ගන්න අධ්‍යාපනයක් කරන්න යාගහෝම කරන්න මේ කිසිම දෙයක් වෙළඳාමක් කරන්න බෑ. එයාට කරන්න පුළුවන් එකම දේ තමයි යන්න ඉහත සඳහන් මේ කුල වලට බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කුල වලට බැලමෙහිවරකම් කරන එක පමණමයි. උපතේ සිට මරණය දක්වාම මෙන්න මේ විදිහේ අසාධාරණ සමාජ ක්‍රමයක් බෙදීමකට ලක් කළා. ඒ වාගේම මේ සමාජයට වැඩ පවරලා තමයි තියෙන්නේ. එතකොට මේ බමුණන් කියන්නේ මේ මහා බ්‍රහ්මයාගේ කැමැත්ත, මහා බ්‍රහ්මයාගේ නියමය කියලා. අපි බලමු ඊළඟට ආශ්‍රම ධර්ම කියලා කියන්නේ මොකක්ද කියලා. අපි මේ දැන් කතා කරන්නේ තුන්වෙනි සංකල්පය. මුලින් කතා කළා නිර්මාණවාදය, දෙවනුවට කතා කළා වර්ණ ධර්ම, තුන්වෙනියට කතා කළා ස්වධර්ම. අපි මේ කතා කරන්නේ හතරවෙනි එක ආශ්‍රම ධර්ම. ආශ්‍රම ධර්ම කියලා කියන්නේ උපතේ සිට මරණය දක්වා පුද්ගලයාගේ ජීවිතය ගත කළ යුතු ආකාරය ආශ්‍රම ධර්ම මගින් උගන්වනවා. ඉපදිච්ච දවසේ ඉඳන් මරණය දක්වාම පුද්ගලයෙක් කොහොම ජීවිතය ගත කරන්න කියලා මහා බ්‍රහ්මයා දේශනා කළා තියෙනවා. ඒවා බ්‍රාහ්මණයෝ විසින් දේශනා කරනවා. එතකොට පුද්ගලයා ජීවත් වෙන්න ඕනේ මෙන්න මේ ආශ්‍රම ධර්ම වලට. මොනවද ආශ්‍රම ධර්ම හතරක් තියෙනවා? බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ථ, සන්න්‍යාසී. බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ථ, සන්න්‍යාසී. බ්‍රහ්මචාරී කියලා කියන්නේ සිසු අවදිය ඉගෙන ගන්න කාලය. ගෘහස්ත කියලා කියන්නේ යෝන් විය කම්සප විඳින කාලය. වානප්‍රස්ථ කියන්නේ වැඩිහිටි වියේදී තපස්චර්යාවට යෑම, තාපස ජීවිතයක් ගත කිරීම. සන්න්‍යාසී කියලා කියන්නේ සැඳෑ සමයේ තපස වශයෙන් තෝරා ගැනීම, තපස් ජීවිතය භාවනා යෝගීව ජීවත් වීම කියන කාලය තමයි මේ සන්න්‍යාසී කියන යුගයට අයිති වෙන්නේ. එතකොට
එකල ජීවත් වෙච්ච පුද්ගලයා මෙන්න මේ කොටස් හතරෙන් ජීවත් වෙන්න ඕනේ. පළවෙනියෙන් Brahmachari පොඩි කාලේ ඉගෙන ගන්න ඕනේ. මධ්‍යස්ථ කාලයට ආවට පස්සේ විවාහ වෙන්න ඕනේ අනිවාර්යෙන් දරුවෝ හදන්න ඕනේ කම්සප විඳින්න ඕනේ. ඊළඟ අවධියේදී වානප්‍රස්ත වැඩිහිටියේදී තපස් වියට යන්න ඕනේ. සන්න්‍යාසී කියලා කියන්නේ. දැඩි තපස් සුරුත අනුගමනය කරන්න ඕනේ. අපි මේ කාරණාවන් එකින් එක විස්තර කරගෙන බලමු. මොකද්ද Brahmachari කියලා කියන්නේ? Brahmachari කියලා කියන්නේ ශිෂ්‍යාවධිය ඉගෙන ගැනීමේ කාලය ජීවිතේ කොටස් හතරකට බෙදුවා. ඒ කොටස් හතරෙන් පළවෙනි අවධිය තමයි ශිෂ්‍යාවධිය. Brahmachariව පිරිසුදු ජීවිතයක් ගත කරමින් වේදාංග ප්‍රදාන කරගත් ශිල්ප ශාස්ත්‍ර හදාරන්න ඕනේ. ඒකෙදි ඉගෙන ගන්න වයස සීමා වෙනවා. කොහොමද? බ්‍රාහ්මණ කුමාරයෙක් නම් අපි කතා කළා බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර කියලා කුල හතරක් තියෙනවා. ඒ කුල හතරේ මෙන්න බ්‍රාහ්මණ කුලයේ කුමාරයෙක් නම් බ්‍රාහ්මණ කුලයේ ඉපදිච්ච කුමාරයෙක් නම් අවුරුදු 8 දී ඉගෙන ගැනීම පටන් ගන්න ඕනේ. ශාස්ත්‍රීය කුලයේ ඉපදිච්ච කුමාරයෙක් නම් අවුරුදු 11 දී ඉගෙනීම පටන් ගන්න ඕනේ. වෛශ්‍ය කුලයේ ඉපදිච්ච දරුවෙක් නම් අවුරුදු 12 දී ඉගෙනීම පටන් ගන්න ඕනේ. එතකොට ඔබ බලයිකෝ ශූද්‍ර හතරවෙනි කුලයේ අනේ ඒ අයට ඉගෙනීම් කටයුත්තක් නැහැ. කිසිම ඉගැන්වීම් කටයුත්තක් එහෙම දේවල් ඒ අයට තහනම් ඒ අයට තියෙන්නේ බැල මෙහෙවරකම් කිරීම පමණයි. ඒක නිසා මෙන්න මේ කුල තුනට විතරයි ඉගෙන ගන්න පුළුවන්. ඒකිනුත් බ්‍රාහ්මණ කුලයේ දරුවෙක් අවුරුදු 8 දී ඉගෙනීම් පටන් ගන්නවා. එතකොට මේ Brahmachari යුගයේදී ගුරු ගෙදරට යා යුතුයි. එහිදී සිදු කරන්නේ උපනයනය මංගල්‍ය. අපි මේක ඉස්සරහට කතා කරනවා. පූර්ණ නූල පැළඳීම සමග ඔවුන්ගේ දෙවනි වර උත්පත්තිය සිදු වෙනවා. පූර්ණ නූලක් පළඳනවා මේ සියලු දෙනාටම. ඒ නූලෙත් වෙනස්කම් තියෙනවා. මේ Brahmachari අවදීදී ඉගෙන ගන්න ගුරු ගෙදරට ගියාට පස්සේ උපනයනය කියන මංගල්‍යයක් විශාල ලොකු මංගල්‍යයක් තියෙනවා. ඒ මංගල්‍යයේදී පූර්ණ නූලක් පළඳනවා. බ්‍රාහ්මණයන්ට නම් කපු නූලක් පළඳන්නේ පූර්ණ නූල විදිහට. ශාස්ත්‍රීය කුලයට නම් හනු නූලක් පළඳන්නේ පූර්ණ නූල විදිහට. වෛශ්‍යයන්ට නම් ලෝම නූලක් තමයි පළඳවන්නේ පූර්ණ නූල විදිහට. මෙන්න මේ විදිහට නූලෙන් පවා මේ කුලවල වෙනස්කම් ඊටාම ලොකුවට බලපාලා තියෙනවා. මේ පූර්ණ නූල පළඳුණු ලැබුවේ ද්විජ වීම හේවත් දෙවන වර ඉපදීම. ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඉගෙන ගන්න පටන් ගන්නවා කියලා කියන්නේ දෙවන වර ඉපදීමක් විදිහට තමයි සඳහන් කරන්නේ. මව කුසෙන් ඉපදුනා පළවෙනි වර, දෙවන වර උපනයනයේ මංගල්‍යයේදී පූර්ණ නූල පැළඳීම දෙවනි වර ඉපදීමක් විදිහට සඳහන් වෙන්නේ. ගෘහස්ත අවස්ථාව ජීවිතේ කොටස් හතරෙන් මේ දෙවනි අවස්ථාව පළවෙනි අවස්ථාව Brahmachari ඉගෙනීමේ කටයුතු කරන්න ඕනේ. දෙවනි අවස්ථාවේදී ගෘහස්ත තරුණ අවධිය විවාහකව පුතුන් ලැබමින් මෙතන දූවරු නෙමෙයි පුතුන් ලැබමින් පස්කම් සුව විඳිමින් යාග විදි ආදී ආගමික වතාවත් පැවැත්වමින් මව්පිය දරුවන් අපෝෂණය කිරීම ආදී ගිහි ජීවිතයේ තෘප්තිමත් වීම ගෘහස්ත වයසේදී තරුණ වයසට ආවට පස්සේ විවාහ වෙන්න ඕනේ. විවාහ වෙලා ගිහි ජීවිතය සාර්ථක කර ගන්න ඕනේ. විශේෂයෙන්ම පුතුන් ලැබීම තමයි සියලු දෙනාගේම අරමුණ. දූවරු ලැබීම නෙමෙයි. බ්‍රාහ්මණ සමාජයේ කාන්තාවන්ට ඊටාම පහත් තත්වයක් හිමි වුණේ. ඒක නිසා කවුරුවත් දරුවෙක් දුවෙක් පතන්නේ නැහැ. ඔක්කොම ප්‍රාර්ථනා කරන්නේ පුතුන්. ඉතින් මෙන්න මේ ගෘහස්ත කාලයේදීත් කරන්න ඕනේ කාරණා ඉටු කරන්න ඕනේ අරමුණු තුනක් තියෙනවා. මොනවද? ධර්මය, අර්ථය, කාමය. ධර්ම, අර්ථ, කාම කියන මෙන්න මේ කරුණු තුන ගෘහස්ත ජීවිතයේදී ඉටු කරන්න ඕනේ. ධර්ම කියලා කියන්නේ මොනවද? ධර්මානුකූල ජීවිතය. පින් රැස් කරමින් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න ඕනේ. අකුසල නොකර. අර්ථය ධාර්මිකව ධනය උපයන්න ඕනේ. කර්ම යනු සියලු ආකාරයේ විවාහ ජීවිතයෙන් ලබන සැප ලබා ගන්න ඕනේ. මෙන්න මේ ටික ගෘහස්ත ජීවිතයේදී පුරුදු පුහුණු වෙන්න ඕනේ. ගෘහස්ත ජීවිතයේදී සිද්ධ කරන්න ඕනේ. මේ මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරපු මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරපු සමාජ කාරණාවල්. තුන්වෙනි අවස්ථාව තමයි වානප්‍රස්ත මැදිවිය තරුණ වයස ඉක්මවා ආයාත්ම ලෞකික සැප සම්පත් අත්හැර වනගතව තපස් ජීවිතයක් ගත කිරීම. ගෘහස්තයා තම හිසකෙස් පැසුණු පසු ගිහි ජීවිතය ගත කරන ගෘහස්ත අවස්ථාවේදී ඒ අවස්ථාව ගත කළ තමන්ගේ හිසකෙස් සුදු වුණාට පස්සේ පැසුණට පස්සේ තමන්ගේ මුරුපුනන්ද දුටුවට පස්සේ මුණුපුරන් තමන්ගේ දරුවොත් විවාහ වෙලා ඒ දරුවන්ගෙත් මුණුපුරෝ දැක්කට පස්සේ දරුවෝ දැක්කට පස්සේ තම භාර්යාව සමග හෝ නැතහොත් ඇය තම පුතුන්ට බාර කොට
තවුසෙක්ව වනගත විය යුතු බව දක්වා තිබෙනවා. එතකොට මෙන්න මේ වානප්‍රස්ථ අවස්ථාවේදී කරන්න ඕන තමන් වයසට ගියාම තමන්ගේ දරුවොත් ඉපදිලා ඒ දරුවොත් ලොකු මහත් වෙලා ඒ දරුවොත් විවාහ වෙලා ඒ දරුවන්ගේ දරුවොත් මුණුපුරොත් දකිනකොට අන්න වානප්‍රස්ථ අවස්ථාවට යන්න ඕනේ. එනම් වනගත වෙලා බණ භාවනා කරන්න ඕනේ. එක්ක බිරිඳත් සමග යන්න පුළුවන්. බිරිඳත් සමග යන්නේ නැත්නම් බිරිඳ පුතුන්ට බාර දීලා තමන්ට වනගත වෙන්න පුළුවන්. පුරුෂයාට වනගත වෙන්න පුළුවන්. මෙහිදී ඔහුගේ පරම අරමුණ විය යුත්තේ මෝක්ෂයයි ළඟා කර ගැනීම පිණිස වෙහෙසීමයි. ඒ කියන්නේ මහා බ්‍රහ්මයා ළඟට යන්න තවුස් දිව්‍යයක් ගත කරන්න ඕනේ. හතරවෙනි අවස්ථාව තමයි සන්න්‍යාසී. සන්න්‍යාසී මහලුම විය, වයෝවෘද්ධම විය, සම්පූර්ණයෙන්ම ආගමික වූ අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න ඕනේ. ආගමික වතාවත් ඉටු කරමින් නිදහස්ව විවේකීව කටයුතු කරන්න ඕනේ. මරණයට සූදානම් වන කාලය තමයි මේ සන්න්‍යාසී කියලා කියන්නේ. මෙන්න මේ යුගයේදී බිරිඳත් අත්තරින්න ඕනේ. අර වානප්‍රස්ථ කියන අවස්ථාවේදී ඕනනම් බිරිඳ එක්කගෙන යන්න පුළුවන්. හැබැයි සන්න්‍යාසී අවස්ථාවේදී බිරිඳත් අත්හැරලා තනියෙන්ම තමයි මේ කටයුතු සිද්ධ කරන්න ඕනේ. එතකොට මෙන්න මෙහෙම තමයි ජීවිතේ කොටස් හතරකට බෙදලා තියෙන්නේ. බ්‍රාහ්මණ, බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ථ, සන්න්‍යාසී කියන කොටස් හතරට අපේ ජීවිත බ්‍රාහ්මණ යුගයේදී බෙදලා තිබ්බා. ඊට පස්සේ බ්‍රාහ්මණ ධර්මයක් තමයි ආපත් ධර්ම. මේ ප්‍රධාන සංකල්ප වලින් එකක් ආපත් ධර්ම. විපත් හදිසි අවස්ථා හෝ දුර්භික්ෂ වැනි රටට අහිතකර අවස්ථාවක් පැමිණි කාලයේදී කිරීමට නියමිත කාර්යයන් ආපත් ධර්ම. ඉහළ කුලයන්ට අයත් ස්වධර්ම පහළ කුලයේ අයට කිරීමේ තහනමක් වන අතර පහළ කුලයට අයත් ස්වධර්ම පමණක් ඉහළ කුලයේ අයට කළ හැකියි. මේ කියන්නේ මේකෙන් ආපදාවක් වුණාට පස්සේ ඇතැම් වෙලාවට ආපදාවක් වගේ දෙයක් වුණාම බ්‍රාහ්මණයන්ට Tamanට අයිති ස්වධර්ම කරන්න විදියක් නැහැ. ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැනීම ආදී මේවා කරන්න බැරි නම් ශාස්ත්‍රීයන්ට, වෛශ්‍යයන්ට අයිති දේවල් බ්‍රාහ්මණයන්ට කරන්න පුළුවන්. රාජ්‍ය පාලනය, එතකොට ගව පාලනය, කුෂි කර්මාන්තේ මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ ආපදාවක් වුණාට පස්සේ කරන්න පුළුවන් වෙන්නේ. ආපදාවක් නැතුව කරන්න බෑ. හැබැයි ආපදාව ඉවරුනාට පස්සේ නැවතත් තමන්ගේ තත්වයට යන්න ඕනේ. නමුත් කොයි වෙලාවකවත් ශාස්ත්‍රීයන්ට බෑ බ්‍රාහ්මණයන්ගේ දේවල් කරන්න. මොන ආපදාවවත් බ්‍රාහ්මණයන්ගේ දේවල් කරන්න බෑ. පහළ කුලේ අයට බෑ ඉහළ කුලවල ඒව කරන්න. ඊට පහළ කුලවල ඒව කරන්න පුළුවන්. බ්‍රාහ්මණයන්ට පහළ කුල දෙකක් තියෙනවා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන. ශාස්ත්‍රීය වෛශ්‍ය කුල දෙකේව කරන්න පුළුවන්. හැබැයි ශුද්‍රයන්ගේව බ්‍රාහ්මණයන්ට කරන්නත් බෑ. ඒ වගේම බ්‍රාහ්මණ ශාස්ත්‍රීයන්ට කරන්න පුළුවන් වෛශ්‍යයන්ගේ ඒව දේවල්. වෛශ්‍යයන්ට කරන්න පුළුවන් ශුද්‍රයන්ගේ ඒවා. හැබැයි ආපදා ඉවරන ගමන් ඒ තත්වයෙන් අයින් වෙලා ආයිත් වෛශ්‍ය බවට පත් වෙන්න ඕන. හැබැයි මේකෙත් ශුද්‍රයන්ට කොයිම අවස්ථාවකවත් බෑ මොන ආපදාවක් ආවත් Tamanට කරන්න තියෙන්නේ බැල මෙහෙවරකම් කරන එක පමණමයි. එයාට කිසිම ආපත් ධර්මයක් නැහැ. මොන ආපදාව ආවත් එයාට අර අයට බැර මෙහෙවරකම් කිරීම පමණයි ශුද්‍රයන්ට තියෙන්නේ. එතකොට තේරෙන්නේ නැති ඔබට ආපත් ධර්ම කියලා කියන්නේ ආපදාවක් ආවට පස්සේ අර උසස් කුලවල අයට ඕන නම් පහත් කුලවල වැඩ කරලා ජීවිතේ සකස් කරගන්න පුළුවන්. ඒ ආපදාවක් අවස්ථාවකදී අන්නේ විදිහ වරප්‍රසාද දීලා තියෙනවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම Tamanට අයිති කුලවල වැඩ විතරමයි කරන්න පුළුවන්. Taman අයිති කුලයේ වැඩ විතරයි Tamanට කරන්න පුළුවන්. අපි කතා කරා ස්වධර්ම අන්නේ අයිති දේවල් ටික තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි උපනායනය කියන බ්‍රාහ්මණ තවත් සංකල්පයක් තියෙනවා. අපි ඉහතින් සඳහන් කළා යන්තම් වගේ. මේකෙදි බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ථ, සන්න්‍යාසී. බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ථ, සන්න්‍යාසී කියන එක ඉන්නවා. මෙතන පොඩි වැරද්දක් තියෙනවා. එතකොට මේ ආශ්‍රම හතරට වෙන් කරන ජීවිතයේදී ජන්මලාභයෙන් පසු දරුවාගේ ඊළඟ අවස්ථාවන්නේ කුමාර කාලයයි. මේ කුමාර අවධිය තුල ඔහු ජීවිතේ යලි උපත ලබන්නේ උපනයනය මගින්. ඒ කියන්නේ මෙන්න මේ බ්‍රහ්මචාරී එකේදී ගුරු ගෙදරට ඇතුල් වෙන එක තමයි උපනයනය කියලා කියන්නේ. ඒක විශාල ලොකු මංගල්‍යයක්. උපනයනය තරම් වැදගත් අනෙත් සංස්කාර විදිය වන්නේ ගර්භ දානයයි. එම ප්‍රථම උප්පත්තිය ගර්භ දානය කියලා කියන්නේ. අම්මගේ කුසෙන් ඉපදෙන එක ප්‍රථම එක, දෙවැනි එක වැදගත් එක උපනයනය. ඒ ප්‍රථම උප්පත්ති අවස්ථාව වන අතර දෙවන උපත ලෙස සලකන්නේ උපනයනයයි. අනාගත ජීවිතයේ අත්තිවාරම එය වෙන බැවිනි. එතකොට ඉගෙනීම කියන එක, අධ්‍යාපනය කියන එක අනාගත ජීවිතයේ අත්තිවාරම නිසා අන්න දෙවැනි උපත ලෙස මේ සංකල්ප ඉදිරිපත් වෙලා තියෙන්නේ
උපනයනය කියන සංකල්පය. මින් අදහස් වන්නේ ශිෂ්‍යයා ගුරුවරයා වෙත පැමිණීමයි. ළමයා උපනයනයට භාජනය කළ යුත්තේ පියා හෝ සීයා නැතහොත් වැඩිමහලු සොහොයුර අම්මට මේ දේවල් කරන්න බෑ. අක්කට මේ දේවල් කරන්න බෑ. ආච්චිට මේ දේවල් කරන්න බෑ. සියල්ල පිරිමින් එකතු වෙලා තමයි මේ බ්‍රාහ්මණ සමාජයේ කළේ. පුරුෂ මූලික පුරුෂාධිපත්‍යයේ තිබිච්ච කාන්තාවන්ට දැඩි පීඩාව එල්ල වෙච්ච යුගයක් තමයි මේ බ්‍රාහ්මණ යුගය. එෙහිදී ප්‍රථමයෙන්ම හිස මුඩු කළ යුතු උපනයනයේදී කරන චාරිත්‍ර විධි රාශියක් තියෙනවා. අපි ටිකක් බලමු උපනයනය කොහොමද කරන්නේ කියලා. ළමයා උපනයනයට භාජනය කළ යුත්තේ පියා හෝ සීයා නැතිමල් වැඩිමල් සහෝදරයා. එහිදී ප්‍රථමයෙන් හිස මුඩු කළ යුතුයි. උපනයනයේදී කරන චාරිත්‍ර විධි රාශියක නම් සූදානම් විය යුතු ආකාරය ත්‍රිවර්ණීය වෙන වෙනම දැක්වේ. අපි මුලින්ම සඳහන් කළා වර්ණ තුනට, ඒ කියන්නේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කියන මේ ප්‍රධාන වර්ණ තුනට වෙන වෙන විදිහට තමයි තියෙන්නේ. බඳපටිය බැඳ සැරෑටියදගෙන ගුරුවරයාගේ අත අල්ලාගෙන බටහිරට මුහුණලා ගුරුවරයා දෙසට හැරි හිඳගත යුතුය. නැගෙනහිරට මුහුණලා ගුරුවරයා හිඳගනි. දෙන්නාම වතුර දෝත බැගින් ගත යුතු අතර ගුරුවරයා සාවත්‍රි මන්ත්‍රය කියයි. සිය වතුර දෝත ශිෂ්‍යයාගේ දෝතට දමනු ලැබේ. අනතුරුව ශිෂ්‍යයාගේ පපුවට දෝත තබා ආශිර්වාද කෙරේ. ඉන්පසු ශිෂ්‍යයා ගුරුවරයා පැදකුණු කොට ගින්නට උපචාර චාරිත්‍ර ගිනි ගොඩක් ගහලා ඒකට චාරිත්‍රානුකූලව යම් යම් දේවල් දාලා උපචාර පවත්තන එක. ගුරුවරයා විසින් යඥ පවිත්‍රය දමා බඳපටිය බැඳීමෙන් පසු ගින්නට දර දැමිය යුතුය. උපනයන මංගල්‍ය අවසන් වූ පසු මොනෑම අවස්ථාවකවත් පූර්ණ නූල ඉවත් නොකළ යුතුය. මේ පූර්ණ නූල දාන්න තමයි මේ හැමදේම කරන්නේ. අපි හිතින් සඳහන් කළා මොනවද දාන පූර්ණ නූලවල් කියලා. එහි කුලයන් වලට එක එක පූර්ණ නූලවල් තමයි දාන්නේ. එතකොට මේ විදිහේ විශාල චාරිත්‍රයක් තමයි උපනයනයේ මංගල්‍යය කියලා කියන්නේ. එතකොට මේක දෙවනි උපත විදිහට තමයි හඳුන්වන්නේ. අවසානයක විදිහට අපි යාගය. මේ යාගයත් බ්‍රාහ්මණ සමාජය තුළ සාකච්ඡා කරන ප්‍රධාන සංකල්පයක්. යාගය නිවැරදිව ඉටු කර ගැනීමට බමුණන්ගේ සහාය, බ්‍රාහ්මණයන්ගේ සහාය අනිවාර්යෙන් අවශ්‍යයි. බලන්න, ඒ අවස්ථාවට උචිත යාග දන්නේ බමුණන්. පළවෙනි එක. ඒ අවස්ථාවට උචිත යාග ද්‍රව්‍ය දන්නේ බමුණන්. එක. ඒ අවස්ථාවට උචිත පිරිස දන්නේත් බමුණන්. කොපමණ කාලයක් පැවතිය යුතුද දන්නේත් බ්‍රාහ්මණයන්. අදාළ චාරිත්‍ර දන්නේත් බමුණන්. අදාළ ආනිසංස දන්නේත් බමුණන්. යාග මන්ත්‍ර විශේෂඥයොත් බමුණන්. එබැවින් පොළොවේහි වසන භූසර නම් බමුණන්ගේ සම්බන්ධයක් නොමැතිව සිදු කරන යාගයේ නිෂ්ඵල බව ඉගැන්වනවා. එතකොට බ්‍රාහ්මණයෝ සම්බන්ධ කරගන්න නැතුව යාග කරනවා නම් ඒකේ කිසිම ප්‍රතිඵලයක් නැහැ කියන එක අවධාරණය කළා. එතකොට අනිවාර්යයෙන්ම බ්‍රාහ්මණයෝ මේකට සම්බන්ධ වෙන්න ඕනේ. බමුණෝ මේකට සම්බන්ධ වෙන්න ඕනේ. එබැවින් බ්‍රාහ්මණ සම්බන්ධයක් සහිතව සිදු කරන යාගය තුලින් බ්‍රහ්ම සහව්‍යතාව අන්න මහා බ්‍රහ්මයාගේ ළඟට යන්න නම් අනිවාර්යයෙන්ම බමුණන්ගේ සම්බන්ධයෙන්ම තමයි යාගය කරන්න ඕනේ. නැමැති පරම නිෂ්ඨාව ලබාගත හැකි බව අවධාරණය කරනවා. එතකොට යාගයේදී අනිවාර්යයෙන්ම එතකොට බමුණු සම්බන්ධ වෙන්න ඕනේ. හැබැයි වෛදික යුගයේදී බහුදේවවාදී ආගමක් බහුදේවවාදී සංකල්ප තිබිච්ච නිසා බොහෝ දෙවියෝ හිටපු නිසා ඕන කෙනෙකුට ඕන විදිහකට වන්දනාමාන කරන්න පුළුවන්. නමුත් මෙතෙන්දී එහෙම බෑ. ශුද්‍රයන්ට මේවට සම්බන්ධ වෙන්නම බෑ. එයාට බ්‍රහ්ම සහව්‍යතාවය කියන එක සිහිනයක්ම පමණයි. එතකොට අනිත් අයට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි බමුණු අනිවාර්යයෙන්ම ඒව දේවල් කළොත් තමයි ඒවයි ආනිසංස තියෙන්නේ කියලා මේ සංකල්ප සකස් කළා. මෙවැනි යාග සාර්ථකව නිවැරදිව සිදු කරන බ්‍රාහ්මණ අධ්‍යක්ෂක මණ්ඩලයක් සහභාගී වූ බමුණන්ගේ ඉගැන්වීම. මේ තියෙන්නේ හෝතෘ, උද්ඝාතෘ, යඥකාරක, අද්වාර්යු කියන මෙන්න මේ අධ්‍යක්ෂක මණ්ඩලය. එහෙම නැත්නම් යාගයක් කරනකොට මේ අය ඉන්න ඕන. හෝතෘ කියලා කියන්නේ යාග පූජා පිළිගැනීමේ දෙවියන්ට ආරාධනා කරන තැනැත්තා, බ්‍රාහ්මණ කෙනෙක්. උද්ඝාතෘ කියලා කියන්නේ දෙවියන්ට ගුණ කියමින් මන්ත්‍ර ගායනා කරන තැනැත්තෙක් ඉන්න ඕන. යඥකාරක කියලා කියන්නේ යාගය පිළිබඳ සොයා බලා ඒ අවශ්‍ය කරන දේවල් කටයුතු කරන තවත් බමුණෙක් ඉන්නවා. අද්වාර්ය කියලා කියන්නේ යාගය සිදු කරමින් දෙවියන්ට පුද දෙන ප්‍රධානියා. යාග භාණ්ඩ ආදී මේවා සකස් කරලා පුද දෙන පූජා කරන ප්‍රධානියෙක් ඉන්න ඕන. එතකොට ඔන්න ඔය විදිහට මේව කරොත් තමයි යාගයක් සාර්ථක වෙන්නේ කියලා මතයක් තිබුණා. මෙන්න මේ තමයි මේ යාග කීපයක් ඒ කාලේ තිබිච්ච යාග කීපයක් මේ තියෙනවා. දර්ශපූර්ණ මර්ෂ්‍ය යාගය පුරා 15ක අමාවක දිනවල සිදු කරන යාගය. අග්නිහෝත්‍ර යාගය උදේ හවස දෛනිකව සිදු කරන යාගය. චතුර්මාස යාගය සිව් මාසයකට වරක් සිදු කරන යාගය. හෝම යාගය නොකඩවා දින කීපයක් සිදු කරන යාගය. රාජසූය යාගය රජුගේ අභිෂේකය කිරීමේදී රාජාභිෂේක කරන අවස්ථාවේදී සිදු කරන යාග. අග්නි
වායනයාගේ නොකඩවා වසරක් තිස්සේ සිදු කරන යාගේ අශ්වමේධයාගේ අශ්වයන් බිලිදී සිදු කරන යාගේ මේ පුරුෂමේධයාගේ පුරුෂයන් 184ක් දෙනෙකු බිලි දීලා එයාගේ බෙලි කපලා බිලි දීලා සිදු කරන යාගේ සර්වමේධයාගේ සියලු දේ පුද දෙමින් සිදු කරන යාගේ නිරග්ගලයාගේ සතුන් හා ද්‍රව්‍ය රැස් කොට සතුන් මරා පුද කරන බමුණන්ට දන් දීලා සිදු කරන යාගේ මෙවැනි යාග සංකල්ප බ්‍රාහ්මණ සමාජය තුල බ්‍රාහ්මණ යුගයේ තුල බ්‍රාහ්මණයන් විසින් නිර්මාණය කරගෙන තිබුණා. එතකොට මේ වගේ යාග පවත්වන්නේ මෙන්න මේ වගේ අවස්ථා. පිරිමි දරුවෙක් බලාපොරොත්තු වෙන පිරිමි දරුවෙක් ප්‍රාර්ථනා කළ යාග පවත්වනවා. කෙත්වතු සරසාර කරගන්න යාග පවත්වනවා. ගව මහේෂ ආදීන් සම්පත් ලබා ගැනීමට යාග පවත්වනවා. අපල උපද්‍රව සඳහා යාග පවත්වනවා. රෝගාබාධ දුරු කර ගැනීම, සතුරන් මර්ධනය කර ගැනීම, දෛනික ජීවිතයේ සුඛිත මුතු කර ගැනීම සඳහා යාග විධි පවත්වනවා. එතකොට මෙන්න මේවා තමයි අපි අද සාකච්ඡා කළේ ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම. බ්‍රාහ්මණ යුගයේදී මෙන්න මේ සමාජ ධර්ම තමයි එදා බ්‍රාහ්මණයේ තිබුණේ. යුගයේ තිබුණේ. බ්‍රාහ්මණ සංකල්ප කියලා කියන්නේ මෙන්න මේ සංකල්ප ටිකේ එකතුවක් තමයි. මේවා විස්තරාත්මකව අපිට සාකච්ඡා කරන්නත් පුළුවන්. නමුත් මේ පාඩමට අදාළව මේ මූලික කාරණා ටික දැනගත්තට පස්සේ ප්‍රමාණවත් වෙනවා. ඒක නිසා මේ මූලික කාරණා ටික අවබෝධ කරගෙන මේ පාඩම ඔබට සාර්ථකව අවබෝධ වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් මේ කාරණා නැවතත් බලලා මේ අදහස් අවශ්‍ය නම් මේව ලියාගෙන මේව පාඩම් කරගත්තාට කිසිම ගැටලුවක් නැහැ. ඒක නිසා මේ බ්‍රාහ්මණ සමාජ ධර්ම පිළිබඳව ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ සංකල්ප පිළිබඳව සාකච්ඡා කරපු ඒ සංකල්ප සියල්ල එකතු කරලා ඊටාම කෙටියෙන් සාකච්ඡා කරපු පාඩමක්. ඉතින් ඔබ සැමට තෙරුවන් සරණයි.